සීල සමාධි ප්‍රඥා කියලා. ඉස්සරලා සීලය රකින්න ඕන. ඊට පස්සේ සමාධිය රකින්න ඕන. ඊට පස්සේ ප්‍රඥාව ලැබෙනවා. තේරෙනවද? මම කියන්නේ ඒක වැරදි කියලා. තේරෙනවද? ඒක වැරදි. නමුත් මාර්ගයක නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මාර්ගය. සීල සමාධි ප්‍රඥා නෙවෙයි මාර්ගය. අන්න ඒකයි ඒකේ තේරුම. දැන් ඔය සීල සමාධි ප්‍රඥා කතාව ආවේ කොහොමද? මේ කවුදාර විසුද්ධි මාර්ගයේ ලියේ බුද්ධඝෝෂ. ඒ බුද්ධඝෝෂ ඉතරෝ හිතාගත්තේ සීල සමාධි ප්‍රඥා තමයි මාර්ගය කියලා. ඔය ප්‍රශ්නෙම මේ දීඝ නිකායේ එක සූත්‍රයක ඔය ප්‍රශ්නෙම අහනවා. ඒ අහන එකට උත්තරෙත් දෙනවා. ඒ උත්තරේ දීපු එක අටුවාචාර්යෝ තේරුම් කරන්නේ. ඒ තේරුම් කරන්න ගිහින් අටුවාචාර්යයත් ඔය වැරද්දම කරනවා. ඒ තේරුම් කරන පුද්ගලයා බුද්ධඝෝෂ නැත්තම් වෙන කවුරුහරි. අටුවාචාර්යෝ කියන්නේ ඔය තේරුම් කරපු අයනේ. ඉතින් ඒගොල්ලෝ තේරුම් කරන්නේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. එතනයි මම මේ කියන්නේ ඒක වැරදි කියලා. ඒ මොකද මේ බුද්ධඝෝෂ ඉච්ඡවරෝ තමයි විසුද්ධි මාර්ගය කියන එක ලියුවේ. ඒ විසුද්ධි මාර්ගයේ ලියනකොට ඔය සීල සමාධි ප්‍රඥා මුල් කරගෙනයි මේ මුළු විසුද්ධි මාර්ගයම ලියලා තියෙන්නේ. ඒක ලියන්න මේ ඒ කියන කතාව හරි කියන්නේ බුදුහාමුදුරන්ගේම කතාවක් එතන පෙන්නනවා. මොකද්ද? සීලේ පටිච්චාය නරෝසබම් නෑ ඒක නෙමෙයි. ඒක නෙමෙයි කියලා කියන්නේ. ඒක නෙමෙයි. දෙවි කෙනෙක් කැවදී බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒක තමයි අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාම කෝයිමං විජටේ ජටා. ඒකයි ඒකේ පාළි. අන්තෝ ජටා කියන්නේ ආධ්‍යාත්මික ගැටලුව. බහි ජටා කියන්නේ බාහිර ගැටලුව. මේ ආධ්‍යාත්මික ගැටලුවයි බාහිර ගැටලුවයි කියලා ගැටලු දෙකක් තියෙනවා. මේක මම මේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කවුද මේ ගැටලුව ලියන්නේ? ඒකයි ප්‍රශ්න. දෙවියෝ අහපු ප්‍රශ්න. එහෙනම් එතකොට බුදුහාමුදුරුවෝ කියනවා සීලේ පටිච්චාය නරෝ සපන්න. මේ සීලේ පිහිටලා නරෝ කියන්නේ මනුස්සයා, සපඤ්ඤෝ කියන්නේ ප්‍රඥාව තියෙන මනුස්සයා. සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ කියන්නේ ප්‍රඥාව තියෙන මනුස්සයා තමයි සීලේ පිහිටන්නේ. ඒ ප්‍රඥාව තියෙන මනුස්සයා සීලේ පිහිටලා චිත්තං පඤ්ඤංච භාවය. චිත්තයයි ප්‍රඥාවත් දියුණු කරනවා. ඒ චිත්තයත් ප්‍රඥාවත් දියුණු කරනවා.
සීලේ පටිච්චාය නරෝ සම්පන්න සම්පන්න ආතාපි නිපකෝ වික්ඛු සෝ ඉමං විජටේ ජටං ඒ කියන්නේ සමාධිය කියන ප්‍රඥාවන්ත භික්ෂුව තමයි මේ ගැටලුව විසඳන්නේ. අන්න ඒක තමයි දීපු උත්තර. අන්න ඒක පෙන්නලා අරයා කියනවා මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සීලය පිළිහිටලා ඊළඟට චිත්තං පඤ්ඤංච භාවයන් කියන්නේ මේ චිත්තයයි ප්‍රඥාවයි දියුණු කරනවා. එහෙම දියුණු කරලා තමයි මේ ගැටලුව විසඳන්නේ. අන්න ඒක. මෙතන ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව ගැන මෙතන විස්තරේ නැහැ. එහෙමද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි පාර. නමුත් අටුවාචාර්යයා ඒක තේරුම් කරනවා සීල සමාධි ප්‍රඥා තමයි පාර. අන්න ඒකයි. දැන් මම දැන් කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන එකයි ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් පටන් ගන්න සම්‍යක් දෘෂ්ටිය. ඒ සම්‍යක් දෘෂ්ටියෙන් පටන් ගන්නවා කියන්නේ සම්‍යක් දෘෂ්ටිය තමයි ප්‍රඥාව. එතකොට ප්‍රඥාවෙන් තමයි මේක පටන් ගන්න. ආන්නේ සීලේ පිළිතන්ද ඉස්සරලා ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕනේ මොකටද සීල රකින්නේ. මොකටද සීල් රකින්නේ කියන එක තේරෙන්නේ නැතුව අන්ධ භක්තියෙන් බුදුහාමුදුරුවෝ කියලා කියනවා සීල් රකින්න කියලා. ඒ නිසා මං සීල් රකිනවා. අන්ට මගේ අම්මා කිව්වා සීල් රකින්න කියලා මං සීල් රකිනවා. සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස. මේක තමයි සීලබ්බත පරාමාස කියන්නේ. ඉතින් ඒ විදිහට කවුරුවත් කියාපු නිසා සීල් රකින්නවා නම් කාටවත් ඕනෑ මට සීලබ්බත පරාමාස. නමුත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි. මේ ඉස්සල්ලා ප්‍රඥාව ලබන්න. ඒ ප්‍රඥාව ලැබීම තමයි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම. ඒ චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන මෙතන තියෙනවා අර දෙයියෝ ඇවලින් ඇහුවේ අන්තෝ ජටා බහි ජටා කියලා ගැටලු දෙකක්. ආධ්‍යාත්මික ගැටලුවයි බාහිර ගැටලුවයි. ආධ්‍යාත්මික ගැටලුව කියන්නේ මොකක්ද? මම ඉන්නවා කියන්නේ. මොකක්? නෑ. ආධ්‍යාත්මික ගැටලුව කියන්නේ ඔය තියෙන කියාපු ආසාවයි, තරහවයි, වායවයි, සෝකවයි. ඒ කියන්නේ මේ චිත්තය ඇවිස්සී චිත්තාවේගය ආසාව මොකද්ද කරන්නේ? දැන් මේ ළමයෙකුට ආසාවක් ආවම මොකද කරන්නේ? ඉල්ලලා ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඒ ළමයා කරන්නේ අඬනවා. ආසාව ආවම අඬනවා. එතකොට අම්මා තාත්තා අහන මොකද උඹ අඬන්නේ? මට අර කෝනේ.
එතකොට අම්මා තාත්තා ගිහින් අරගෙන නැත්තම් මේ අර කොල්ලා මට ගැහුවා. ඒක බැන්නා. එතකොට අම්මා තාත්තා ගිහින් ඒ කොල්ල ඒ කියන්නේ මේ ආසාව, තරහ, වාය, ශෝකය මේවා තමයි දේවල් ඉල්ලන්නේ. ඒ ඉල්ලනකොට ලබා ගන්න තමයි යන්නේ. ඉල්ලන දේ ලබා ගන්නයි යන්නේ. ඒක තමයි ආධ්‍යාත්මික ගැටලුව. ඒ කියන්නේ මට අර කෝණ මේ කෝණ කියන එක තමයි ආධ්‍යාත්මික ගැටලුව. බාහිර ගැටලුව මොකක්ද? බාහිර ගැටලුව ඒක ලබා ගන්න බෑ. අන්න ඒකයි බාහිර ගැටලුව. ඒකයි කියන්නේ ඒ ආශා කරන දේ ලබා ගන්න බෑ. අන්න ඒකයි කියන්නේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා. ආශා කරන දේ නොලැබීම තමයි දුක. මොකද? ආශා කරන දේ ලැබීම මොකද? නොලැබීමත් දුක, ලැබීමත් දුකයි. නෑ ඒක ලැබීම දුකයි කියන එකේ තේරුම ඒක ලැබුණෙන් පස්සේ අර ඕන කරන දේ නැතුව ගියේ නෑනේ. දැන් මට ඕන කියනවා මේවා බොන්න. දැන් මේ බෝතලයක් ගෙනත් දුන්නා. බොන්න. මම මේක බොනවා. ඔක්කොම මුළු බෝතලෙම බොනවා. ඉවරද මගේ ආසාව? මේකයි. කොච්චර දැගලුවත් ඒකෙන් කෙරෙන්නේ නැහැ වැඩි. ඒ ආශා කරන දේ ලැබෙන්නේ නැහැ. ආශා කරන දේ ඉෂ්ට කරගන්න බෑ. ඉෂ්ට කරගන්න බෑ. ලැබුණත් ඒක ඒක తాවකාලික ලැබිලා. ඒක ආශාව නැති වෙන්නේ නැහැ. ආශාව නැති වෙන්නේ. ඒ නිසා දුක නැති වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික ගැටලුවයි බාහිර ගැටලුවයි ඒකයි. මේක ආසාව මෙතනින් එනවා අතනින් බැරිකම එන්නේ. කරන්න බැරිකම. දැන් මැරෙන්න කැමති නාකි වෙන්න කැමති නෑ. මේ පුළුවන් දෙක නවත්තන්න. රෙඩ හැදෙන්න කැමති නෑ. ඒක නවත්තන්න පුළුවන්. මැරෙන්න කැමති නෑ. ඒක නවත්තන්න පුළුවන්. ඒවා තත්ත්වයක් කියන්නේ. මේකයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ විසඳ නැති තමයි මේ ඇහුවේ. ඒ ප්‍රශ්නේ විසඳන්න නම් මේ චතුරාර්ය සත්‍ය කියන එක දැනගන්න ඕනේ. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැතිවීම කියන්නේ මොකද්ද? දුක නැතිවීමට මාර්ගය මොකක්ද? ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලා ප්‍රශ්නේ තේරුම් ගන්න. ප්‍රශ්නේ දන්නේ නැත්නම් ප්‍රශ්නේ දන්නේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ දැනගන්න. බොරුවට සිල් රකින්න කීවට සිල් රකින්න පුළුවන්. සිල් රැක්කට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ දැනගන්න එකයි ප්‍රඥාව. ප්‍රශ්න දැනගැනීමයි ප්‍රඥාව. මොකද්ද මේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ විතරක් නෙවෙයි. ඒකට හේතුව මොකද්ද? දැන් මෙතන හිතාගෙන ඉන්නේ මේ ආසාව ඉෂ්ට කරගන්න බැරි එකයි ප්‍රශ්නේ කියලා. ආසාව ඉෂ්ට කරගන්න බැරි එක නෙවෙයි ප්‍රශ්නය. ආසාව තිබීමයි ප්‍රශ්නේ. මේකට හේතුව මේ ආසාව. ප්‍රශ්නෙට දැන් ආසාව තිබුණේ නැත්තම් මේ ප්‍රශ්නේ නෑ. අන්න ඒකයි. දැන් මේ ගස් කොළන් වලට
මේ වගේ ප්‍රශ්නයක් නැහැ මේ අරක බොන්න ඕන මේක බොන්න ඕන කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ අර ඒකයි ඒකේ තේරුම. ඒ ආසාව කියන එකටද අපි අර තණ්හාව කියන වචනේ පාවිච්චි කරන්නේ. තණ්හාව කියන්නේ ආසාවම නෙවෙයි. අකමැත්තත් තණ්හාව. ආසාවත් තණ්හාව, අකමැත්තත් තණ්හාව. මෙතන තියෙනවා තුනක්. ලෝභ, දෝෂ, මෝහ. ඒ තුන තණ්හාව. ලෝභ කියන එකට තමයි කාම තණ්හා කියවේ. දෝෂ කියන එකට තමයි විභව තණ්හා. මෝහ කියන එකට තමයි භව තණ්හා. ඒ ලෝභ දෝෂ මෝහ තමයි මේ දුකට හේතු. එතකොට ඒ දුක නැති කරන්න නම් ඒ ලෝභ දෝෂ මෝහ නැති කරන්න. ඒක තමයි මේ දුක ඉදීම කියන්නේ. ඒක තමයි නිවන කියන්නේ. ඒ ලෝභ දෝෂ මෝහ නැති කිරීම තමයි නිවන කියන්නේ. ඊළඟට ප්‍රශ්නයක් කෙන කොහොමද ලෝභ දෝෂ නැති කරන්නේ? ඒක තමයි ආර්ය අෂ්ටාංග. තේරුණාද කියන්නේ? එතකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගේ ඉස්සල්ලා තේරුම් කරනවා මතන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන එක තේරුම් කරනවා. තේරුම් කරලා ඒක තේරුම් ගියන් පස්සේ මොකද කරන්නේ කියලා. මොකද? මාර්ගය යන්න ඕනේ. මාර්ගය ගමන් කරන්න ඕනේ. මොකද මාර්ගය ගමන් කරනවා කියන්නේ? නිකම්ම මාර්ගය ගමන් කරනවා කියලා කියන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මේක තේරුම් ගන්න. සප්ත බොජ්ජංග කියන ප්‍රශ්නේ තේරුම් ගත්තාම මොකද්ද කරන්න ඕන? ප්‍රශ්නේ තේරුම් ගත්තා. ප්‍රශ්නේ විසඳ ගන්න. ප්‍රශ්නේ නෑ. අර චිත් නෑ. තණ්හාව නැති කිරීමයි කරන්න තියෙන්නේ. තණ්හාව නැති කිරීම තමයි මගේ මේ පරමාර්ථය. ඒ කියන්නේ දැන් මිනිහෙක් යනවා නම් කාර්යයක ඒ උතුරට යනවා නම් මේක තේරුණාන් පස්සේ අනිත් පැත්තට හැරෙන්න ඕන. දකුණට යන්න පටන් ගන්නවා. මොකද මෙච්චර කල් ගියේ අර පැත්තට. තේරුණාද කියන්නේ? ඒ අනිත් පැත්තට හැරීම තමයි මේ මොකක්ද ඒකට කියන්නේ? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. මොකක්ද ඒ කියන්නේ? නෙක්ඛම්ම කියන්නේ අතහැරීම මේව ඔක්කොම. අනේකයි නෙක්ඛම්ම කියන්නේ. දැන් ආසාව පස්සේ යන්නේ නැහැ. ආසාවක් ආවොත් ආසාව පස්සේ නෙවෙයි යන්නේ. ඒ ආසාව අතහැරීම පස්සේ යන්නේ. තේරුණාද? කේන්තිය කාවොත් කේන්තිය පස්සේ නෙවෙයි යන්නේ. ඒක අතහැරීම පස්සේ යන්නේ. තේරුණාද? අන්න ඒකයි නික්කම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන්නේ. අනිත් පැත්තට හැරෙන්න ඕන. දැන් කාර් එක අනිත් පැත්තට හැරුණොත් කොහාටද යන්නේ කාර් එක? අනිත් පැත්තට නෑ. අනිත් පැත්තට හැරීම තමයි ඒ අනිත් පැත්තට හැරීමේ තියෙනවා ක්‍රම දෙකක්. ඒකත් තේරුම් ගන්න ඕන. දැන් මං ගෙදර යන්න ඕන කියලා හිතුවා. මොකද්ද ඒ වෙලාවේ කරන්නේ? හිතෙන් ඉස්සෙල්ලා රූපයක් ඇඳෙනවා ගෙදර යෑම.
ඒ රූපේ ඇඳීමට තමයි සම්මා සංකප්ප කියන්නේ. ඊළඟට දෙවනුව කටිනුත් කියනවා යනවා. අන්නේ කටිනුත් කියපුවාම ඒ වචන වලින් ප්‍රකාශ කරනවා. ඉස්සරලා කෙරුවේ මේ රූප වලින්. මේක දැන් වචන වලින් ප්‍රකාශ කරනවා. ඒ රූප වලින් ප්‍රකාශ කිරීම තමයි සම්මා සංකප්ප. වචනෙන් ප්‍රකාශ කිරීම සම්මා වාචා. ඊළඟට ක්‍රියාවට නංගුනවා. ආක කාර් එකේ යනවා නම් ඇක්සිඩන්ට් එක පා ගන්න ඕන. ඒක පා ගපුවාම නිකන් ඒක තමයි ක්‍රියාවට නැංගුවේ. සම්මා ආජීව කියන්නේ මොකක්ද? ඔය රස්සාව කරන එක නෙමෙයි ආජීව කියන්නේ. ආජීව කියන්නේ ජීවත් වෙන්න පටන් ගන්නවා හරි පිළිවෙල. නිකන් රස්සාව කරලා ඉතින් ගෙදර ඇවිදින් ආයෙත් අඩ ගහන්න පටන් ගත්තොත් ඒක ජීවත් වීම වෙනස්ුනේ නෑ. රස්සාව නම් වෙනස් වුණා වෙන්න පුළුවන්. එහෙනම් මේ ජීවත් වීම වෙනස් වුණා. ඒ සංකප්ප කෑල්ල දර මනෝ කියලා අපිට මනෝ කියලා කිව්ව කෑල්ලද සංකප්ප. සංකප්ප කියන්නේ රූපේ මනස මනෝ මොකද්ද මනෝ කතාව? දැන් මනෝ චිත්ත කියලා මනස රූප කෑල්ල තියෙන්නේ මනෝ කියන. දැන් අපි සංකප්පේ කියලා ගත්තාම මේ මනෝ කෑල්ලේ සිද්ධ වෙන ටිකද ඒ අර කල්පනා කිරීම කල්පනා කිරීම ඒ වෙලාවට එන රූපේ වෙනස් කරන්න ඕනේ. රූපේ හිතේ එන රූපේ වෙනස් කිරීමනේ. නෑ එන රූපේ රූප ගැන නෑ වෙනස් වෙන එන රූපේ නෑ රූප කතාව. දැන් gedara කියන රූපේ ඇඳෙන්නේ මනසේද? මනසේ කියන්නේ ඒ රූපේ වෙනස් කිරීම තමයි සම්මා සංකප්ප. මොන රූපේ වෙනස් කිරීම? අපි උදේ කතා කරේ චිත්තේ වැඩ කරන්නේ මනසින් කල්පනා කරලා මනසට කල්පනා කරන්න පුළුවන් චිත්තයට බෑ කියලා කතා කරේ. එතන මනසයි චිත්තය. ඔව් ඒතරේ මනෝ කෑල්ලද මෙතන සංකප්ප කෑල්ලයි අතර සම්බන්ධයක් තියෙනවද? එතන මනෝ කෑල්ලෙන් තමයි සම්‍යක් දෘෂ්ටිය කියන එක ඇති වෙන්නේ. මනෝ කෑල්ලෙන් තමයි සම්‍යක් දෘෂ්ටිය ඇති වෙන්නේ. එතකොට ඊට පස්සේ මේ චිත්ත කෑල්ල තමයි සම්මා සංකප්ප. එහෙම ඒ චිත්ත කෑල්ලෙන් තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒකෙන් තමයි ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා දැන් ක්‍රියාවට නැන් වෙන්නේ එතනින්. අතන ප්‍රධාන. එතන ප්‍රඥාව. ඒ ප්‍රඥාව. මනෝ කියන්නේ එතන ප්‍රඥාව. තේරුණා නේද? එතකොට ඒ විදිහට මනස මේ තේරුම් අරගෙන දැන් වෙන පාරක යන්න පටන් ගන්නවා. ඒ වෙන පාර තමයි සම්මා සංකප්ප. එතන මේ චිත්තේ වෙනස් කිරීමක් ඒකේ. ඒ මනස වෙනස් වීමෙන් චිත්තේ වෙනස් වුණා. එතකොට චිත්තේ වෙනස් කරලා තමයි මේ දැන් ක්‍රියාවට නංගන කැලේ ඊළඟට එන්නේ. ඒක තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ. තේරුණා නේද? එතකොට ඒ විදිහට මේ සම්මා ආජීවට එනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහක් ගියා. තේරුණාද? එතකොට ඒ පහ සම්පූර්ණ වුණොත් ඒකට තමයි සෝවාන් වෙනවා.
ඒ කියන්නේ අනිත් පැත්තට හැරුණා. අන්න ඒකයි. හැරිලා යනවා. ඔව්. දැන් ඉතින් ගමන් කරනවා ඒ පැත්තටයි වෙන අනිත් පැත්තට ගමන් කරන්නේ නැහැ. ඒ මොකද දැන් කාර් එක ඇරලා තින්නේ දකුණට යන්නේ. දැන් මේ පැත්තට තමයි යන්නේ. කොච්චර ඇක්සලරේටර් පාය ගියවත් යන්නේ මේ පැත්තට. සැඩපහර. ඔව්. සැඩපහර ඩව් වෙලා යනවා. ඒකයි හරියට මේ ගඟට ලී කොටයක් වැටුණාම ඒක පාවෙලා කෙලින්ම යන්නේ නිවනට. නේ ඒ වගේ ඒකයි මේ මොකක්ද කියන්නේ සෝවාන් එතකොට ඒ සෝවාන් වීමේදී තියෙනවනේ කරුණු තුනක් මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ සක්කාය දෘෂ්ටිය නැති වෙන්නේ කොහොමද? අර පංචස්කන්ධේ තේරුම් ගැනීම. ඒ පංචස්කන්ධේ තේරෙන්න ඕන සක්කාය දෘෂ්ටිය නැති වෙන්න. එහෙම තේරුනේ නැත්තම් පංචස්කන්ධේ තේරුනේ නැහැ. සක්කාය දෘෂ්ටිය නැති වුණොත් තමයි පංචස්කන්ධේ තේරුණා වෙන්නේ. එහෙනම් දැන් දුක කියන එක ජාති ජරා ව්‍යාධි මරණ. ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ දුක. එහෙනම් දැන් මේක දුකක් වෙන්නේ කොහොමද? එහෙම නොවී ඉන්නනේ කැමැති අපි. නෑ. ජාති ජරා මරණ. මමයි ඉපදුනේ. මමයි මැරෙන්නේ. මමයි ජරාවටපත් වෙන්නේ. ඒ මම කියන එක තියෙන නිසා තමයි ඒක දුක. දැන් වෙන කෙනෙක් ජරාවටපත් වුණාට ප්‍රශ්නයක් නැහැ. වෙන කෙනෙක් ව්‍යාධියටපත් වුණාට Tamante එච්චර ලොකු මේකක් නැහැ. වෙන කෙනෙක් මැරුණත් මොකක්ද නැහැ. තමන් මැරෙන්න ගියාම තමයි මේකේ අමාරු වෙන්නේ. මම කියන එක උඩයි ජාති ජරා ව්‍යාධි මරණ කියන. මේ මම කියන එකට තමයි භව කියන්නේ. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ. එහෙම නෑ. එතකොට භව කියන්නේ මම ඉන්නවා කියන එක තමයි භව කියන්නේ. මම ඉන්නවා නම් ඒ මගේ උප්පත්තියයි මගේ ජරාවයි මගේ මරණයයි තමයි මේ දුක. මේක. එතකොට මම කියලා පුද්ගලෙක් මෙතන ඉන්නවා කියන එක තමයි භව කියන්නේ. ඒ මම කියලා පුද්ගලෙක් ඇති උනේ කොහොමද? මගේ කියලා ශරීරය උපාදාන පත්‍ය භව. උපාදාන කියන්නේ මගේ කරගත්තා. මොකද්ද මගේ කරගත්තේ? ශරීරය. ශරීරේ මගේ කරගත්තු නිසායි මම ඇති උනේ. ඒ ශරීරේ මම කරගත්තා නැත්තම් මමක් නෑ නේද? ජාති ජරා මරණ නෑ. තේරුණාද කියන්නේ? එතකොට ශරීරේ මම කර ගැනීම තමයි මේ උපාදාන කියන්නේ. ශරීරේ මම කර ගැනීම මම ඇති වුණා. ඇයි මේ ශරීරේ මම කරගත්තේ? ආසාව ආපු නිසා. ආසාව එනකොට
මෙතන තියෙනවා ආසා කරන දේ කියලා එකකුයි ආසාව කියලා එකකුයි. ආසා කරන දේ පිට තියෙන දෙයක්. ආසාව කියන එක මංගාව කියන එක. එතකොට ආසාව කියන එක මගේ කරගන්න. එතකොට මගේ කරගත්තාම මගේ වෙන්නේ කොහොමද? මමක් නැතුව. මගේ කරගත්තු හැටි මමක් හැදුවා. ඒ මම කියේ මොකේද කියලා බලපුවම ශරීරය. තේරෙනවද? ඒක තමයි ශරීරය මම වෙච්ච එක. ප්‍රශ්නේ ඒක. ප්‍රශ්නේ ඒක. ආසාව ආවෙන් පස්සේ මමක් හැදුණා. මම කීවේ මොකේද බලනකොට ශරීරයයි බබ කියන්නේ. වෙන මොකේද බබ කියන්නේ? දෙයක් නැහැ. ඒක තේරුම් ගන්න එකයි ප්‍රඥාව. ඔව්. ඒව තේරුම් ගැනීම තමයි ප්‍රඥාව. ඒව තේරුම් ගන්නවා කියන්නේ පටිච්ච සමුප්පාදේ තේරුම් ගැනීම. අන්න ඒකයි ඒකේ තේරුම. මේ පටිච්ච සමුප්පාදේ පෙන්වන්නේ මේ වෙන හැටි. මම කීක හැදෙන විදිය. මම හැදෙන විදිය මේ පෙන්වන්නේ. මම විතරක් නෙමෙයි. ලෝකේ හැදින්නේ ඒ ක්‍රමයෙන්. ලෝකේ හැදිලා තමයි මම හැදෙන්නේ. ඒ ලෝකේ හැදීම තමයි පස්ස කියන්නේ. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. ඒ වේදනාව කියන්නේ මේ සැප දුක් අදුක්කම සුඛ ඒ වේදනා මේ ඇති වුණාම ඒ වේදනා සුඛ වේදනාවට ආසා වෙනවා දුක්ඛ වේදනා අකමැති වෙනවා අදුක්කම සුඛ වේදනාවෙන් තමයි භව ඇති වෙන්නේ. එහෙමයි. එතකොට මේ භවය ඒ වේදනාව ඇති වුණාට පස්සේ එතන පස්සපච්චය වේදනා. ඔය පස්ස කියන එක මේගොල්ලෝ තේරුම් කරන්නේ මේ ගෑවෙනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි. පස්ස කියන්නේ ගෑවීමක් නෙවෙයි. ගෑවෙන්න දෙයක් නෑ මෙතන. මේක හදාගත්තු දේවල් කියන්නේ. පස්ස කියන එක ඇති වෙන්නේ කොහෙන්ද? ආයතනවල. අන්න හරි. පංච උපාදානස්කන්ධ. උපාදාන පත්‍ය භව. ඒ උපාදානෙන්නේ භවයට. ඒ උපාදාන කියන්නේ ඇස් පෙන්නවා, කන් ඇහුණා, නාහිත ඇහුණා. මේකෙන් මේ ලෝකයක් කියලා එකක් ඇති. ඒ ලෝකේ ඇතිවීම තමයි භව කියන්නේ. මමත් ඉන්නවා ලෝකෙකුත් තියෙනවා. මම ආවේ නෑ තාම. ඉස්සෙල්ලා භවය ඇති වුණෙන් පස්සේ ලෝකය ඇති වුණා. ලෝකය ඇති වුණෙන් පස්සේ තමයි ලෝකෙට ආසාව ඇති වුනේ. ඒ ආසාව ඇති වුණෙන් පස්සේ තමයි මම හැදුනේ. තේරුණාද කියන්නේ? ඉස්සෙල්ලා ලෝකය ඇදිලා ඉවරලා තමයි ආසාව එන්නේ. ලෝකය කියන්නේ එතන මේ ඇස් ලෝක කන් ලෝක කියන එකද? නෑ වෙනම ලෝක જાතියක් නෑ මෙතන. ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය. මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය. ඇස්පෙනීම ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය තමයි පංච උපාදානස්කන්ධ කියන්නේ. මේක මේ තේරුම් ගන්න ඕන. නිකන් ඔය සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ මේවා. ඒ කියන්නේ මේ ඇහැට පේනවනේ ඇස් පේනවනේ.
ඇස් පෙනීම විතරක් නෙමෙයි කනට ඇහෙනවා ශබ්ද. නායට දැනෙනවා ගඳ සුවඳ. දිවට දැනෙනවා රස. ශරීරයට දැනෙනවා ස්පර්ශ කියන්නේ මේ අහුවෙනවා. ශරීරයට දැනෙන්නේ ස්පර්ශ නෙමෙයි. ශරීරයට දැනෙන එකට කියන්නේ පොට්ටබ්බ කියලා. පොට්ටබ්බ කියන්නේ පස්ස නෙමෙයි. ඒ ශරීරයට දැනෙන දේවල් දැනීමක් නිසා අපි මෙතන ලෝකයක් කියලා එකක් හිතාගෙන ඉන්නවා. අර ඔක්කොම එක්කව කරලා මේ ලෝකේ හැදෙන්නේ. ඇහැට පේන එක විතර නෙමෙයි. කනට ඇහෙනවයි, නායට දැනෙනවයි, දිවට දැනෙනවයි, ශරීර ඔක්කොම එක්කව කරලා තමයි ලෝකේ හදාගෙන තියෙන්නේ. එතකොට ඒ ලෝකේ හැදීම තමයි බව. ඒ ලෝකේ හැදුනන් පස්සේ තමයි ඒ ලෝකේ තියෙන දේවල් වලට ආසාවල් ඇති වෙන්නේ. ආසාව තකමැත්තත් ඒව ඔක්කොම ඇති වෙන්නේ අර ලෝකේ හැදුනන් පස්සේ. ඒ ලෝකේ හැදීම තමයි පස්ස කියන්නේ. නිකම්ම මේ එකක් නෙවෙයි. පස්ස කියන්නේ හැප්පීමක් නෙවෙයි, හැප්පෙන්න ඉස්සෙල්ලා තියෙන්න බෑ දේවල්. ස්පර්ශයයි පස්සයි කියන එක වචන දෙකක්. නෑ නෑ. ස්පර්ශය කියන්නේ පස්ස කියන්නේ එකමයි. පස්ස කියන්නේ පාලි, ස්පර්ශය කියන්නේ සංස්කෘත. වචන දෙක විතරයි. මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු.